දවසවන ආරම්භයේදීම අපි සඳහන් කරා අපි පළවෙනි පැය වෙන් කරන්නේ මොන වගේ කාරණාවක් ගැන කතා කරන්නද කියලා. ඔව් බොහෝ දෙනා විවිධ මත පළ කරනවා විවිධ අදහස් දක්වනවා නිල මට්ටමින් නොනිල මට්ටමින් Tamanට තියෙන සියලු මාධ්‍ය හරහා මේකට අදහස් දක්වමින් තියෙනවා මේ දවස්වල රටේ දියත් කරන මේ එන්නත්කරණය පිළිබඳව COVID-19 වෛරසය පාලනය සඳහා. දැන් මෙහි ඇත්ත තත්ත්වය මොකක්ද? ඇත්ත තත්ත්වය ගැන දැනුවත් වීමෙන් තමයි ඔබට මේ වෛරසය රට තුළ පාලනය කරන්න මේ එන්නත්කරණයට අනුගත වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කනින් කොනින් එක එක්කෙනා කියන මේ සාවද්‍ය ප්‍රකාශ වලට රැවටුනොත් ඔබත් අඩියක් පස්සට ගන්නවා එන්නත්කරණයට යන්නේ නැතුව ඉන්නවා. එතකොට අපිට රටක් විදිහට මේ වෛරසය පාලනය කරන්න අපි යන වේගවත් ගමනට ඒක බාධාවක් වෙනවා. ඒක හින්දා අපි කල්පනා කරා මේ සම්බන්ධයෙන් ඔබව ඉතාම පිළිවෙලට දැනුවත් කරන්න, ඒ අත්දැකීම කොහොමද කියලා අපිට විස්තර කරන්න, ඒ වගේම මේකෙන් වෙන්නේ මොකක්ද කියන එකත් පැහැදිලිව කියලා දෙන්න. මේ කාරණාවට ඔබව දැනුවත් කරන්න මැදිරියට ඇවිල්ලා ඉන්නවා වසංගත රෝග විද්‍යායතනයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් වසංගත. මම හිතන්නේ බොහොම කාර්යබහුල කාලයක් ඔබතුමාලා ඇතුළු දෙනාට මේ වෛද්‍යවරුන්ට මේ කාලේ. ඒ අතරේ බොහොම ස්තුතියි මුලින්ම ජාතික රූපවාහිනිය වෙනුවෙන් අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මැදිරියට පැමිණීම සම්බන්ධයෙන් මුලින් ස්තුතිවන්ත වෙනවා. දැන් වෛද්‍යතුමනි ඇත්තටම මේ මම අර කිව්වත් වගේ හැම තැනම විවිධ මත පළ කරනවා මේ එන්නත ගැන. නමුත් එන්නත ගැන කතා කරන්න කලින් අපි බලමු අපිට තියෙන අත්දැකීම් එක්ක අපි පළවෙනි රැල්ලකට මුහුණ දුන්නා COVID-19 වසංගතේ. දැන් දෙවෙනි රැල්ලකටත් අපි මුහුණ දුන්නා. එහි උච්චතම අවස්ථාවකුත් තිබුණා. දැන් අපි මේ රැල්ලේ බැස්මකද ඉන්නේ? එහෙම නැත්නම් තාම ස්ථාවර මට්ටමේද මේක ගමන් කරන්නේ? කොහොමද ආසාදිතයන්ගේ හමුවීම රෝග ව්‍යාප්තිය? වසුන්දරා ඔබතුමිය ඉතාමත් පැහැදිලිව කිව්වා වගේ අපි මේක දැන් ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ ජනවාරි මාසේ තමයි අපිට ජනවාරි 27 වෙනිදා අපිට පළවෙනි රෝගියා හම්බුනේ. ඒත් එතන ඉඳලම අපිට රෝගීන් වාර්තා වුණා. ඒත් එක්කම අද වෙනකොට මේ වෙනකොට අපිට රෝගීන් වාර්තා වෙලා තියෙනවා 84610ක්. ඊයේ දවසේ අපිට රෝගීන් වාර්තා වුණේ 384යි. ඊට කලින් දවසේ 356ක් වගේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. මේ පහුගිය දවස් කීපය තුළ අපි දැක්කා 300ක් 400ක් වැනි රෝගීන් ප්‍රමාණයක් තමයි වාර්තා වුණේ. පහුගිය මාසය ගත්තොත් අපිට 1000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. ඉතින් ඒත් එක්කම මේ රෝගීන්ගේ අඩුවීමක් අපි පහුගිය මේ දවස් ටිකේම දැක්කා. ඉතින් ඒක අපිට 100%ක් කියන්න බෑ මේ රෝගීන්ගේ අඩුවීම දිගටම මේ තත්ත්වය පවත්වාගෙන යාවිද මීට වැඩිය රෝගීන් වැඩිපුර හමු වෙයිද කියලා අපිට 100%ක් කියන්න අපහසු වුණත් යම් ග්‍රහණයකට අපිට නතු කරගන්න පුළුවන් මේ වුණා කියන එක තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් අපේ අද කතා කරන මාතෘකාව. අපේ රටට එන්නත්කරණයේදී ලැබිලා තියෙන අපි ලබාගෙන තියෙන මොකද ලෝක වෙළඳපොලේ අධි තරංගකාරී තත්වයක් යටතේ අපි ලබාගෙන තියෙන මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත කියන්නේ මොකක්ද? අතර මේකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? ඔව් වසුන්දරා මේ අත්‍තරම ඔබතුමියත් ඒක හොඳ ප්‍රවේශයක් ගත්තේ. මොකද අපි මතක තබා ගත යුතු මේක මේ ගෝලීය වසංගත තත්වයක් මේ කොරෝනා රෝගය එහෙම නැත්නම් COVID-19 රෝගය ලෝකයේ සියලුම රටවල් වලට ආසාදනය වෙලා තියෙනවා. ඉතින් හැම රටක්ම බලාගෙන ඉන්නේ කොහොමද මේකෙන් මේ උදුරෙන් බේරෙන්නේ කියලා. ඉතින් ඒකට අපිට දැනට තියෙන හොඳම විසඳුමක් විදියට අපි දකින්නේ මේ එන්නත. ඉතින් විවිධ එන්නත් නිෂ්පාදනය කරලා තිනවා. ඒ අතරින් මේ ඔක්ස්ෆර්ඩ් ආයතනය සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය මගින් නිෂ්පාදනය කරපු ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයෙන් නිෂ්පාදනය කරපු මේ කොවිෂීල්ඩ් කියන එන්නත තමයි ලංකාවට ගෙනාවේ. ඒ එන්නතට අධික ඉල්ලුමක් තියෙනවා. ඒක ලෝකයේ පුරා අධික ඉල්ලුමක් තියෙනවා. ඒක මම හිතන්නේ අපි බලාපොරොත්තු යුතු දෙයක්. මේ රෝගීන් හැමතැනම වාර්තා වෙනකොට හැම රටක්ම මේකෙන් ගැලවෙන්න බලාගෙන ඉන්න අවස්ථාවේ හැම රටකින්ම මේ එන්නත සඳහා අති විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමත් එක්කම තමයි ඇත්තටම අපිට අපි වාසනාවන්තයි මේ එන්නත නිෂ්පාදනය කළා වැඩි කාලයක් යන්නට කලින් ජනවාරි මාසේ 28 වෙනකොටම අපිට ප්‍රථම එන්නත් ඔගය ලබා ගැනීමට හැකියාවක් ලැබුණා ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක්. ඒත් එක්කම පහුගිය 25 වෙනිදා අපිට දෙවැනි
එන්නත් ඔගේ ලැබුණා. ලක්ෂ 5ක එන්නත් ප්‍රමාණයක් අපිට නැවතත් ලැබුණා. ඒත් මේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයේ නිෂ්පාදනය කරපු කොවිෂීල්ඩ් කියන එන්නත ඉන්දියාවේ රජයේ අනුග්‍රහයෙන් ඇත්තටම අපිට හම්බුණා. ඉතින් මේක මේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයේට මේක විකුණන්න හැකියාවක් තාම නැහැ. ඒක රාජතාන්ත්‍රික මට්ටමින් තමයි ඇත්තටම ලබා ගත්තේ. මේ අපේ ඉන්දියාව සහ ලංකාවේ මේ සහෝදර රටවල් දෙක එහෙම නැත්නම් අල්ලපු ගෙදර වගේ අපේ තියෙන රට ඒත් එක තියෙන රාජතාන්ත්‍රික ගනුදෙනු හරහා තමයි මේක අපිට ලබා ගන්න හැකියාව ලැබුණේ. ඉතින් ඒත් එක්කම අපි දන්නවා අර කොවැක්ස් කියන සංවිධානයක් පිහිටව ගත්ත මේ ගෝලීය වසංගත තත්ත්වය සහ එන්නත් නිෂ්පාදනයත් එක්ක සියලුම රටවල් වලට ඒකාකාරීව මේ එන්නත ලබා දිය යුතුයි කියන පරමාර්ථයෙන් කොවැක්ස් කියන සංවිධානයක් පිහිටව ගත්තා. ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානය, ඒ වගේම යුනිසෙෆ් ආයතනය, ඒ වගේම Global Alliance for Vaccine Initiative කියන GAVI කියන ආයතනය ඇතුළු විවිධ ආයතන මේකට සම්බන්ධ වෙලා සෑම රටකටම රටවල් 192කට ඒ ජනගහනයෙන් 120කට නොමිලේ මේ එන්නත ලබා දිය යුතුයි කියන අදිෂ්ඨානයෙන් පිහිටවාගත්ත සංගමයක්. ඒ හරහා අපිට ජනගහනයෙන් 120ක ප්‍රමාණයක් ලැබීමට නියමිතය තියෙනවා. හැබැයි ඒක එකපාර ලැබෙන්නේ නැහැ. ඒකෙත් අපිට ඇත්තටම ලක්ෂ 2.5කට මදක් වැඩි එන්නත් ප්‍රමාණයක් තොගයක් අපිට ලැබෙන්න නියමිතයි. නුදුරේම ලබන දවස් 2-3කින් අපිට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වෛද්‍යතුමනි, දැන් රටක් විදිහට රජය මෙච්චර ලොකු ක්‍රියාවලියකට රට දියත් කරද්දී බොහෝ දෙනා ඉන්නවනේ මේකට විවිධ මත පළ කරන. දැන් මම දැක්ක සමාජ මාධ්‍යවල දක්වලා තියෙනවා මේ එන්නත ඔය කියන තරම්ම විශ්වසනීය නැහැ නේද? මේකෙන් එන්න පුළුවන් අතුරු ප්‍රතිඵල බහුලයි. මොකද මේ එන්නතේ තියෙන්නේ සුළු මාත්‍රික වශයෙන් මේ වෛරසයම තමයි. ඉතින් ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් වේද අපේ රටේ මිනිස්සුන්ට? එහෙම කියලා මේ විවිධ මත පළ කරලා තිනවා. ඇත්තටම මේ එන්නත ඇතුලේ තියෙන්නේ සුළු මාත්‍රික වශයෙන් වෛරසයමද? ඔව්. ඇත්තටම වසුන්දරා ඒක මතු කර එක හොඳයි. ඇත්තට මේ රූපවාහිනී සංස්ථාවත් ඒකට ලබා දෙන පිටුවහල මේ හරි නිවැරදි තොරතුරු සමාජයට යවන්න ඔබ මේ ලබා දෙන සහයෝගය ඇත්තටම අගය කළ යුතුයි මේ අවස්ථාවේදී. මොකද අපි දිගින් දිගටම වසංගත රෝග විද්‍යාංශයට මේ සභාපතිතුමා මේ අවස්ථාව අපිට ලබා දෙනවා. ඒකෙදි ඇත්තටම කියන්න තියෙන්නේ මේකේ මේ වෛරසයත් එක්ක සම්බන්ධයක් නැහැ ඇත්තටම මේ එන්නතේ තියෙන සංඝටක. ඒක ඇත්තටම අපි වෙක්ටර් වැක්සින් එකක් කියලා කියන්නේ. ඒකට ඒකේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අපි දන්නවා ඇත්තටම මේ සරම්ප, කම්බුල්ගාය වගේ අපේ MMR කියන එන්නත මාස 9දී අපේ දරුවන්ට දෙනවා. ඒ වගේම අවුරුදු 3 සම්පූර්ණ දරුවන්ටත් දෙනවා MMR කියන එන්නත. සරම්ප, කම්බුල්ගාය සහ ජපාන් රුබෙල්ලා එන්නත අඩංගු. ඒකේ තියෙන්නේ මේ වෛරස් එක අඩපණ කරපු සජීවී අඩපණ කරන ලද වෛරස් එකක්. නමුත් මේ එන්නත එහෙම සජීවී අඩපණ කරපු එකක් නෙවෙයි. මේ එන්නත විශේෂ ක්‍රමවේදයක් කරහා යාන තාක්ෂණීය ක්‍රමවේදයක් කරහා නිෂ්පාදනය කරපු එකක්. ඒක සජීවී එන්නතක් නෙවෙයි. කිසිසේත්ම මේ තුල සජීවී වෛරසයක් අඩංගු වෙන්නේ නැහැ. ඇත්තට මේක මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ටත් හොඳ පණිවිඩයක් වෙයි. තවත් මේ ගැටලුවක් තියෙනවා. දැන් ඔය අපි දැන් මේ වෙනකොට ඇත්තටම කොළඹ සහ ගම්පහ කියන තදාසන්න ප්‍රදේශවලට පමණයිනේ තාම එන්නත්කරණය කරමින් යන්නේ. එතකොට මේකෙදි කියනවා දැන් ඔය පළවෙනි ඩෝස් එක දුන්නට වැඩක් නැහැ, දෙවෙනි ඩෝස් එක හරියට සති 10න් දුන්නේ නැත්නම් ඒක තාම ලංකාවට ඇවිල්ලත් නැහැ. මෙහෙමත් මත පළ කරනවා. එහෙම අපේ රටේ සෞඛ්‍යංශය සූදානම් නේද? කිසි කලබගෑනියක් නැතුව, කිසි පමාවක් නැතුව දෙවෙනි එන්නත්කරණයටත් සූදානම් නේද මේ වෙනකොට? ඔව්, අනිවාර්යෙන්ම වසුන්දරා ඇත්තටම දැන් මේකත් අලුත් එන්නතක්. මේකේ මේ පුද්ගලයන්ට ලබා දෙන්න පටන් ගත්තේ මේ ගිය අවුරුද්දේ අගභාගයේදී. ඉතින් ඒක නිසා මේකෙන් තියෙන ආරක්ෂාව ගැන මුලදී තිබිච්ච යම් කරුණු කාරණා දැන් හොඳින් ඔප්පු වෙමින් පවතිනවා. අපි මුලින්ම අපි මේක එන්නත මේ පළවෙනි මාත්‍රාව ලබා දුන්නාම මේකෙන් ආරක්ෂාව ලැබෙනවා කිව්වේ 60%කට වගේ ප්‍රමාණයක්. දැන් ඒක අපි දකිනවා ඊටත් වැඩිය ලොකු ප්‍රමාණයකට මේ ආරක්ෂාව හම්බ වෙනවා මේ පළවෙනි මාත්‍රාවෙන් පමණක්. දෙවෙනි ඇත්තටම පළවෙනි මාත්‍රාව අරගෙන සති 3ක් වගේ කාලයක් මේකට ගන්නවා. ඒකත් අපි මතක් කළ යුතුයි ප්‍රේක්ෂකයන්ට. ඒත් එක්කම දෙවෙනි මාත්‍රාව ලබා ගත්තාම මේකෙන් ලැබෙන ආරක්ෂාව 90ක් 95ක් අතර ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. මුලදී කිව්වේ ඒක 69ක් වගේ ප්‍රමාණයක් කියලා. නමුත් දැන් තියෙන මේ තොරතුරු අනුව දැනට කරන ලද පරීක්ෂණ සහ නිරීක්ෂණ අනුව ඒක 90ක් 95ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඊටාම සුරක්ෂිත එන්නතක් මේකෙන් අපි සංකෘතා ඊටාම සුළු
ප්‍රමාණයයි අපි දැක්කේ මේ සුළු සංකුලතා ඉතාම ආරක්ෂිත එන්නතක් මේ පිළිබඳව දුර්මතවලට රැවටෙන්න එපා කියන එක තමයි ඇත්තටම අපි මේ වෙලාවේ ප්‍රේක්ෂකයන්ට කියන්න අවශ්‍යයි. දැන් කොළඹ සහ ගම්පහ තෝරාගෙනදී දැන් පිට පළාත්වල ඉන්න උදවියව ඇතරම අපේ රටේ මිනිස්සුන් පුංචි දෙයකින් උනත් අවුස්සන්න පුළුවන් කියනනේ. කොළඹට විතර දෝක හැදෙන්නේ. එහෙම කියලා දැන් ඔන්න තවත් පිරිසක් මතයක් ඉදිරිපත් කරමින් යනවා. නැහැ. ඇයි කොළඹ සහ ගම්පහ තෝරගත්තේ? මොකද්ද මේකට හේතුව? ඇතරම රටක් තීරණ ගනිද්දි මොකක් හරි කර ගැඹුරු අර්ථයක් තියෙන්න ඕනේ, හේතුවක් තියෙන්න ඕනේ. ඇයි මෙහෙම වුනේ? ඔව් ඇත්තටම මේ වසුන්දරා අපි මතක් කරගත යුතුයි මේකේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් තමයි අපේ මේ දෙවෙනි අවස්ථාවට දෙවෙනි රැල්ලේදී වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණේ. ඇත්තටම අපිට මතකයි ඔක්තෝබර් 4 වෙනිදා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකොට අපිට 3470ක් වගේ රෝගීන් ප්‍රමාණයක් තමයි අපිට හිටියේ ලංකාවේ. දැන් ඒක 84610ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. 80000කටත් වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ ප්‍රමාණයෙන් අතිබහුතරයක් වාර්තා වුණේ ඔබට මතක ඇති මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ, ඒ වගේම ගම්පහ අනිත් ප්‍රදේශ, මේ අර ආයෝජන කලාපයේ ආශ්‍රිතව කර්මාන්තශාලා, මේවයින් තමයි වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණේ. ඉතින් ඒ ප්‍රදේශවල තමයි ගොඩක් මේක පැතිරීම දැනටත් අපි තාමත් දකින්නේ. ඉතින් ඒක නිසා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව, වසංගත වේදාත්මක කරුණු අනුව සහ මේ රෝගීන්ගේ පැතිරීම සහ ඒ ජනගණත්වය වැනි භූගෝලීය කරුණු සැලකිල්ලට අරගෙන තමයි මේ ප්‍රදේශ තෝරාගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි, මොකද අපිට කොච්චර මුදල් දීලවත් මේක ලබා ගන්න බෑ. මම කලින් කිව්වා වගේ සීමා සහිතව තමයි අපිට මේ එන්නත් ලබා දෙන්නේ. ඉතින් ඒ ලැබෙන එන්නත් ප්‍රමාණය අපි කොහොමද කළමනාකරණය කරගන්නේ? අපිට රෝගීන් ප්‍රමාණයත් පුළුවන් තරම් අඩු කරගෙන මරණ ප්‍රමාණයත් අඩු කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි අපි මේක මේ එන්නත්කරණය ව්‍යාප්ත කරේ. ඉතින් ඒක නිසා හැබැයි අපිට බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී රජය ඉතාමත් දැඩි කැපවීමෙන් තව එන්නත් ප්‍රමාණයක් ගෙන්න ගැනීමට ප්‍රබල උත්සාහ කරමින් ඉන්න මොහොතක්. ඒත් එක්කම මම අර කලින් කිව්ව කොවැක්ස් සංවිධානය හරහා අපිට කඩින් කඩ මේ එන්නත් ඔග ලැබීමට නියමිතව තියෙනවා. ඉතින් ඒ ලැබෙන ප්‍රමාණය අනුව මේ විද්‍යාත්මක, ඇත්තට මේක විද්‍යාත්මක කමිටුවක් කරා තමයි මේ තීරණ ගන්නේ. නිකම් තනි තීරණ නෙවෙයි. විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් විද්‍යාත්මක කමිටුවකින් තමයි මේ තීරණ අරගන්නේ. ඉතින් ඒකත් එක්ක අපි දැක්ක මුලින්ම ආපු තොගේ අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒත් එක්කම මේ ජාතික ආරක්ෂක අංශයට, ඒ වගේම අර ආර්ථික මර්මස්ථානවල ඉන්න පුද්ගලයන් අපි ආරක්ෂා කරගත්තේ නැත්නම් අපිට මේ රටක් විදිහට මේක ඉදිරියට යන්න බැරි නිසා ඒ පුද්ගලයන්ට තමයි ඉස්සෙල්ලාම දුන්නේ. ඒත් එක්කම මේ ගුවන් තොටුපළවල්, ඒ වගේම වරාය වැනි ජාතික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානවල පුද්ගලයන්ට තමයි එන්නත්කරණය මුලදී පටන් ගත්තේ. ඒ වගේ දැන් ඒක ක්‍රමයෙන් ව්‍යාප්ත කරගෙන ඒ අවශ්‍ය කරුණු කාරණාත් එක්ක මේක ක්‍රමිකව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. එන්නත්කරණය කියන්නේ එන්නත ලබාගත්ත පිරිසක් කියනවා අම්මෝ හරිම අමාරු වුණා, නැගිට ගන්න බැරි වුණා දවස් 3ක් යනකම් කියලා. සමහරවල් නම් දැනුණේවත් නැහැ එහෙම කියලා කියනවා. මොකද මේකට හේතුව? දැන් ඉස්සරහට මුළු රටටම මේක එන්නත ලබා දෙමින් යනකොට පිරිසකට මේක කිසිම අමාරුවක් නැති වෙන්න පුළුවන්. තව පිරිසකට ටිකක් දැනෙන්න පුළුවන් වේදනාවක්, යම් සංකූලතාවයක්. ඇයි මෙහෙම වෙන්නේ? ඔව් ඇත්තටම මේ දැන් මේ ඕනම එන්නතකට අපි බලාපොරොත්තු වෙන්න ඕන එන්නත් අතුරු ආබාධ. විශේෂයෙන්ම මේ ලෝකල් රියැක්ෂන්ස් කියන ඒවා. එහෙම නැත්නම් සුළු අතුරු ආබාධ. දැන් පුංචි ළමයින්ට එන්නත් කළා. ඔව් පොඩි ළමයින්ටත් අපි ඉපදුන ගමම පැය 24ක් යන්නත් කලින් BCG එන්නත ලබා දෙනවා. ඒත් එක්කම මාස දෙකේදී අර පංච සංයුජ කියන එන්නත ලබා දෙනවා. ඒවටත් පොඩි සංකූලතා එනවා. ඒවටත් සංකූලතා එනවා. ඉතින් ඒගොල්ලන්ට කියන්න බැරි එක තමයි තියෙන්නේ. ඒගොල්ලෝ අඬලා තමයි ඒක අපිට පෙන්වන්නේ. නමුත් ඉතින් ඒ වගේ යම් අපහසුතාවයක් අපිට දැනෙනවා. විශේෂයෙන් මේ එන්නතට ඇඟපත වේදනාව, උණ, කම්මැලිකම, ඒ වගේ ඒවා දැනෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පැරසිටමෝල් ඖෂධය ලබා ගත්තාම දැන් අපිටත් විද්දට පස්සේ අපිත් පැරසිටමෝල් ඖෂධය අරගෙන කිසිම ගැටලුවක් නැතුව ඊට පහුවෙන් තැවිලා අපේ රාජකාරී කරගෙන ගියා. ඉතින් ඒක ලොකු අපහසුතාවයක් නෙවෙයි. ඒක සුබ ලකුණක් ඇත්තටම. අපේ ප්‍රතිශක්තිය හැදෙන්න එන්නත විද්දට පස්සේ අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ සඳහා
ලොකු කාර්යභාරයක් කළා තමයි මේ ප්‍රතිදේහ කියන ඒවා නිෂ්පාදනය කරන්න අපේ ඇඟ ඇතුලේ. ඉතින් මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සමහර පුද්ගලයන්ට ඒක අඩු වැඩි වශයෙන් එක එක පුද්ගලයන්ගේ වෙනස්කම් තියෙනවනේ. දැන් මමයි ඔබතුමියයි වෙනස් වගේ එක එක පුද්ගලයන්ගේ ඒක දරා ගැනීම හැකියාව එක එක පුද්ගලයන්ගේ ඇඟේ ප්‍රතිශාති පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඒ සියල්ලමත් එක තමයි යම් යම් වෙනස්කම් එක එක පුද්ගලයන්ට දැනෙන්නේ. ඉතින් ඒකට අර පැරසිටමෝල් නිවැරදි මාත්‍රාව ලබා ගත්තොත් කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන්න පුළුවන්. දවස් දෙකක් වගේ කාලයක් තමයි උපරිම තියෙන්නේ. ඒක තමයි ඇත්තටම දැනෙන ලොකුම මේ ගැටලුව. ඒක ඇත්තටම අපිට නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදියට ගැටලුවක් නෙවෙයි. අපි ඒක සුබවාදීවයි දකින්නේ. මොකද ඊට වැඩිය බරපතල ගණයේ අතුරු ආබාධ අපිට වාර්තා වෙලා නැහැ. හොඳයි. COVID-19 වෛරසය පාලනයට එන්නත් කරණය මේ දිනවල සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරමින් හිටියේ. වෛද්‍යතුමනි, සාමාන්‍යයෙන් මේ මතයක් තියෙන විශේෂයෙන් පිරිමි පාර්ශවය අතර දැන් මේ එන්නත ලබා ගත්තට පස්සේ ඇල්කොහොල් එහෙම නැත්නම් මද්යසාර ලබා ගැනීම මරණීය තර්ජන එල්ල කළ හැකි කාරණයක් කියලා මේක ඇත්තද? ඔව් මෙහෙමයි. දැන් මද්යසාර ලබා ගැනීම මරණීය තර්ජනයක් තියෙන එකක් තමයි. මද්යසාර ලබා ගත්තාම කිසිම සෞඛ්‍යමය වාසියක් හම්බ වෙන්නේ නැහැ. මද්යසාර දිගට පාවිච්චි කරපු අයට අපි දකිනවා විවිධ සංකුලතා, විශේෂයෙන්ම පිළිකාමය තත්ත්ව ඇති වෙන්න පුළුවන්. විවිධ සංකුලතා ඇති වෙන්න පුළුවන්, විශේෂයෙන්ම සිරෝසිස් වැනි ඉතා බරපතල තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම මද්යසාර දිගින් දිගටම පාවිච්චි කරන මද්යසාර වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන්ට ගේ ප්‍රතිශක්තිය කොහොමත් අඩුයි. ඒගොල්ලන්ට විවිධ රෝගාබාධ වැළඳීමේ හැකියාවත් ඉතාමත් වැඩි. විශේෂයෙන්ම ක්ෂය රෝගය වැනි රෝගයට ඉතාමත් ඉක්මනින් ගොදුරු වෙන්න පුළුවන් මේ පුද්ගලයන්. නමුත් අපි ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මේ මද්යසාර සහ සෞඛ්‍ය ගැන සෞඛ්‍යයට ඉතාමත් දැඩි බලපෑමක් එල්ල කරනවා. නමුත් අපි මේ එන්නත ගැන කල්පනා කරොත් එන්නත සහ මද්යසාර අතර සම්බන්ධයක් නැහැ. එතකොට මේ අපි දන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා යම් යම් පුංචි ආහාර පාන වලට නැත්නම් බෙහෙත් වර්ග වලට ඇලර්ජීස් එනවා. එතකොට මේ වගේ අයට දැන් මේ එන්නත ලබා දීමේදී යම් විශේෂ සැලකිල්ලක් දක්වනවද? ඔව්, ඇත්තටම මේ අසාත්මිකතා අපි කියන්නේ මේ ඇලර්ජීස් කියලා අපි සිංහලෙන් කියන අසාත්මිකතාවයන් කියලා. අසාත්මිකතාවයන් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන, විශේෂයෙන්ම එන්නතක් ලබා දීමේදී. මේ එන්නත විතරක් නෙමෙයි වෙනත් එන්නත් වලටත් අපි අසාත්මිකතාව පිළිබඳව සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා සමහර අවස්ථාවලදී ඉතා සුළු අසාත්මිකතා, මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන් ඕනම කෙනෙකුට යම් යම් දේවල් වලට සුළු අසාත්මිකතා ඇති වෙලා ඇති. නමුත් මේ සුළු අසාත්මිකතාවයන් එච්චරම සැලකිල්ලකට ගන්න නැහැ. නමුත් ඊට වැඩි ටිකක් බරපතල අසාත්මිකතාව අපි කියන තීව්‍ර අසාත්මිකතාවයන්, එහෙම නැත්නම් ඇනෆිලැක්සිස් කියන තත්වයට යන්න පුළුවන්. සමහර ආහාර සහ වෙනත් ඖෂධ නිසා උග්‍ර අසාත්මිකතාව ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සීවියර් ඇනෆිලැක්සිස් තත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම රෝහල්ගත වෙලා යම්කිසි ප්‍රතිකාර සඳහා යොමු වෙච්ච අවස්ථාවලදී අපි එවැනි පුද්ගලයන්ට මේ එන්නත ලබා දෙන්නේ නැහැ. නමුත් සුළු අසාත්මිකතාව තත්වයන්, යම් සමයේ කැසීමක් වගේ සුළු අසාත්මිකතාවයන් ඇති වූ පුද්ගලයන්ට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව අදාළ එන්නත් මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයා දැනුවත් කරලා වෛද්‍ය උපදෙස් අරගෙන කටයුතු කරන්න කියලා මම ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලනවා. හොඳයි. ඒ වගේම දැන් මුලදී තීරණය කළ අවුරුදු 30යි 60යි අතර වයස් කාණ්ඩයට පමණයි මේක ලබා දෙන්නේ කියලා. තාමත් ඒ තීරණයමද ඉන්නේ? මේ වයස් ප්‍රමාණයන් මේ කාණ්ඩය වෙනස් වෙලා නැද්ද? විස්තරණය වෙලා නැද්ද? ඇත්තටම මෙහෙමයි. මේකේ මේ ඇස්ට්‍රාසෙනිකා එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් එන්නත අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට එහෙම නැත්නම් දරුවන්ට මේකේ පරීක්ෂණ කරලා නැහැ. ඒක නිසා මේ එන්නත ලබා දෙනකොටම අපි අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබා දී යුත්තේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් නිර්දේශිත වයස් සීමාව. ඒත් එක්කම අපි මුලිනුත් සඳහන් කරා මේ අපි එන්නත් කරන්නේ ප්‍රධාන අරමුණ. ප්‍රධාන අරමුණ තමයි මේ රෝගීන් ප්‍රමාණය අඩු කිරීම, රෝගය පැතිරීම පාලනය කිරීම සහ මරණ ප්‍රමාණය අඩු කර ගැනීම. ඉතින් ඒකත් එක්ක තමයි අපි මේ තීන්දුව තීරණ අරගෙන තියෙන්නේ අවුරුදු 30ට වැඩි 30යි 60යි අතර නෙමෙයි අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට තමයි අපි මේ එන්නත් කරණය කළේ. මොකද ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් දැනට අපිට රෝගීන් 489ක් විතර පුද්ගලයන් මිය ගිහිල්ලා තියෙනවා. මියගිය පුද්ගලයන්ගෙන් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 70ක් විතර පුද්ගලයන් ප්‍රමාණයක් ඉන්නවා අවුරුදු 60ට වැඩි. නමුත් රෝගය වැළඳිච්ච පුද්ගලයන් ගත්තාම 90%කටත් වැඩිය පුද්ගලයන් ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු 60ට අඩු අය.
ඉතින් මේ දෙකම කළමනාකරණය කරගෙන තමයි අපි මේ ගමන යා යුත්තේ. මොකද රෝගය පැතිරීමෙනුත් මරණ ප්‍රමාණය වැඩි වෙනවා. පැහැදිලිවම රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඒක වැඩිහිටි පුද්ගලයන්ට මේ රෝගය සම්ප්‍රේෂණය වෙනවා. ඒත් එක්කම ඒකෙන් යම්කිසි ප්‍රමාණයකට මේ ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකම කළමනාකරණය කරගෙන තමයි අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා මේ එන්නත්කරණය දැනට අපේ ප්‍රජාව එන්නත්කරණය ලබා දෙන්නේ අවුරුදු 30ට වැඩි තෝරාගත් ප්‍රදේශවල. දැන් එතකොට ඒ 30ට වැඩි උදවියකිනුත් මේ එන්නත නොදැන කාණ්ඩයක් ඉන්නවද විශේෂ කාරණා සඳහා? ඔව් අපි මේ එන්නත ඇත්තටම නොදී සිටිය යුතු විශේෂ කාරණය තමයි අර මම කලින් කිව්ව උග්‍ර අසාත්මිකතාවයකට පත් වෙලා රෝහල්ගත වෙච්ච පුද්ගලයන් සිටිනවා නම් මොනම ඖෂධයක් හෝ ආහාර සඳහා අපි මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ඒ පුද්ගලයන් තමයි අපි permanent contraindications කියන්නේ. එහෙම නැත්නම් අපි ලබා නොදිය යුතු පුද්ගලයන් විදිහට අපි සලකන්නේ. ඊට අමතරව අපි తాවකාලිකව ලබා නොදිය යුතු අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි ගර්භණී කාන්තාවන්ට. ඒත් එක්කම කිරි දෙන මව්වරුන් මුල් මාස 6 තනිකරම කිරි විතරක් ලබා දෙන මව්වරුන් ඒ මව්වරුන්ටත් අපි ලබා දෙන්නේ නැහැ මේ එන්නත ඒ කාල සීමාව ඉවර වෙන තුරු. ඒත් එක්කම අනිත් අවස්ථා තමයි මේ රෝගයට ගොදුරු වෙලා ඉන්න පුද්ගලයන්. ප්‍රතිකාර ලබන දැනට ප්‍රතිකාර ලබන සහ ප්‍රතිකාර ලැබලා ගෙදර ඇවිල්ලා සති දෙකක් ගියාට පස්සේ තමයි ඒ පුද්ගලයන්ට අපි එන්නත ලබා දෙන්නේ. ඒත් එක්කම දැනට නිරෝධායනයට ලක් වෙලා ඉන්න පුද්ගලයන්ටත් අපි දෙන්නේ නැහැ. මොකද ඒකෙන් ඒගොල්ලෝ නිරෝධායනයට ලක් වෙන්නේ මේ රෝගය වැළඳීමේ හැකියාවක් තිබෙන නිසා ඒක තහවුරු කළා නිරෝධායන කාල සීමාව අවසන් වෙනතුරු මේ එන්නත ලබා දෙන්නේ නැහැ. එතකොට වකුගඩු රෝගීන්, හෘද රෝගීන්, පිළිකා රෝගීන් වගේ මේ වගේ බෝ නොවන භයානක රෝග තියෙන උදවිය. ඔව් වසුන්දරා මේ බෝ නොවන රෝග වැළඳිච්ච පුද්ගලයන් තමයි මේ රෝගයට ඉක්මනින්ම ගොදුරු වෙන්නේ සහ සංගුලතාවලට පත් වෙන්නේ. ඒක නිසා ඇත්තටම අපි මේ පහුගිය සති කිහිපය තුලදීම ලංකාවේ සිටින සියලුම වකුගඩු විශේෂයෙන්ම රුධිර කාන්දුකරණයට ලක් කරන වකුගඩු රෝගීන්ට මේ එන්නත ලබා දුන්නා. දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ රෝගීන්ගේ රුධිර කරන්න එන මධ්‍යස්ථාන තුල මේ රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් වලට එන සියලුම රෝගීන් මේ වෙනකොටත් එන්නත් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඔබතුමී කිව්වාගේ අනෙකුත් නිදන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට අපි අනිවාර්යෙන් මේ එන්නත ලබා දිය යුතුයි. නමුත් ඒක අපි ප්‍රයොරිටි ඕඩර් එකක්. එහෙම නැත්නම් කාණ්ඩගත කළා තමයි ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පිළිකාමය තත්ත්වවලින් පෙළෙන පුද්ගලයන්ටත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙත් යම් පුද්ගලයන්ට අපි විශේෂයෙන්ම රුධිරගත පිළිකා දැනටත් මුලදීම හඳුනාගෙන දැනට ප්‍රතිකාර ලබන රෝගීන් වැනි පුද්ගලයන් අපි දීම ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒකට ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා. නමුත් පිළිකාවලට ලක් වෙලා ඉන්න රෝගීන්ට අපි අනිවාර්යයෙන්ම මේ එන්නත ලබා දිය යුතුමයි. ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන්න. එන්නත ලබා ගත්තා කියලා අපි 100% පරිස්සම්ද? දැන් එතකොට ඔය අපිට පනවල තියෙන සෞඛ්‍ය අංශයෙන් දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් නිර්ණායකයන් වලින් බැහැර වෙන්න පුළුවන්. දැන් අපි මුඛ ආවරණයක් පළඳිනවා, ඊට පස්සේ අත් හොදනවා, මේ කියන කාරණා වලින් දැන් ටිකක් මිදෙන්න පුළුවන් දෙන්නත ගත්තා කියලා. කිසිසේත්ම මිදෙන්න බෑ වසුන්දරා. මොකද මේ එන්නත මම කලින් දැන්ටමත් අමතක කරලා තියෙනවා. ඔව් ඒක ඊටමත් බරපතල කාරණයක්. මොකද අපිට මේකෙන් එහෙම ආරක්ෂාවක් ලබා ගන්න සෑහෙන කාලයක් යනවා. මොකද අපි එන්නත් බොහොම දැනට ලක්ෂ 6ක වගේ එන්නත් ප්‍රමාණයක් තමයි දැනට දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මතක තබා ගත යුතුම කාරණය තමයි මේ එන්නත අපි ලබා ගත්තට පස්සේ මම අලින් මුලදීත් සඳහන් කළා පළවෙනි මාත්‍රාව ලබා ගත්තාම 100 දෙනෙක් ඒ 100 දෙනාට සති 3ක් ගිහිලා තමයි ඒ 100 දෙනාගෙන් 60 දෙනෙක් හෝ 65 දෙනෙකුට ආරක්ෂාව හම්බ වෙන්නේ. ඊටු 40 දෙනාටම ආරක්ෂාව හම්බ වෙන්නේ නැහැ පළවෙනි මාත්‍රාවෙන් පස්සේ. දෙවෙනි මාත්‍රාවත් ලබා ගත්තාම ඒ 100 දෙනාගෙන් 90 දෙනෙක් තමයි ඒ දෙවෙනි මාත්‍රාව ලබාගෙන සති 4ක් ගියාට පස්සේ 100 දෙනා ගත්තාම ඒ 100 දෙනාගෙන් 90 දෙනෙකුට ආරක්ෂාව ලබා දෙන්නේ. අනිත් එක තමයි මේ වෛරස් එක අපි දන්නවා මේ ආස්තරය ආශ්‍රිතව තමයි විශේෂයෙන්ම නාසය, නාසාග්‍රසනිකාව වැනි ඒ වගේ මුඛය වැනි ආස්තර ආශ්‍රිතව තමයි මේ වෛරසය ජීවත් වෙන්නේ රෝගී පුද්ගලයෙක්ගේ. ඉතින් මේ එන්නත ලබා ගත්තට පස්සේ මේ එන්නත් වලින් අපිට මේ ආස්තර මේ වලත් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙලා මේ ආස්තරවල මේ සිටින වෛරස් ප්‍රමාණයක් අඩු කර ගැනීමට
ඇඟේ ප්‍රතිශක්තිය නිෂ්පාදනය වෙන්න ඕන. අතර මුලදී අපිට ලැබුණු තොරතුරු අනුව මේ ආස්තර සම්බන්ධයෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. මොකද ඒ ආස්තර සම්බන්ධයෙන් සිටින ජීවීන් ප්‍රමාණය අඩුවීම ගැන පොඩි සැකයක් තිබුණා මේ එන්නත ලබාගත් පුද්ගලයන්ගුණොත්. නමුත් දැන් තියෙන එවිඩන්ස් එහෙම නැත්නම් කරුණු අනුව දැනට විද්‍යාත්මකව සාක්ෂි අනුව ඒ ප්‍රමාණයත් සෑහෙන දුරකට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ එන්නත ලබාගත් පුද්ගලයන්ගේ නාසය ආශ්‍රිතව අපි දන්නවා නාසයෙන් තමයි PCR පරීක්ෂණයක් කරන්නේ. නාසය සහ ඒ ආස්තරණය වල සිටින මේ ජීවීන්ගේ ඉතා සැලකිය යුතු අඩුවීමක් තිබෙනවා. නමුත් ඒක බිඳුව දක්වා පත් වෙන්නේ නැහැ. ඒක නිසා එන්නත ලබාගෙන ආරක්ෂිත පුද්ගලයෙකුටත් තවත් මේ රෝගය පතිරවීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා සියලුම දෙනා අපි මේ කලින් පාවිච්චි කරපු සියලුම ආරක්ෂණ උපක්‍රම එහෙම නැත්නම් සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුගත විය යුතුමයි. දෑත් පිරිසිදුව තබා ගන්න ඕන. මුඛාවරණයක් සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතියෙන් යුතු මුඛාවරණයක් නිවැරදිව පළඳන්න ඕන. අනිත් එක තමයි අපේ දුරස්ථභාවය එහෙම නැත්නම් ෆිසිකල් ඩිස්ටන්සින් එක් පුද්ගල අතර දුරස්ථභාවය හැමතිස්සෙම පවත්වා ගත යුතුයි. එහෙම කළොත් අපිට ඉතාමත් සාර්ථකව මේකෙන් බේරෙන්න පුළුවන්. ඒක නිසා පැතිරීමත් අඩු කරගත්තොත් අපිට ඉක්මනින්ම මූණ බලන්න පුළුවන් වෙයි. හොඳයි වෛද්‍යතුමා හොඳ මේ ප්‍රශ්නයක් මේ මොකද බොහෝ දෙනෙක් ඇහුවා පහුගිය දවස්වල වෛරස් කාණ්ඩය අලුත් වීම වෙනස් වෛරස් කාණ්ඩයක් ලංකාවේ මුණ ගැහිමත් එක්ක මාස් දෙකක් දාන්න කියලා. මුවවරණ දෙකක් දාන්න කියලා මම හිතන්නේ ප්‍රවෘත්තියක් ගියා. මේකේ ඇත්ත කතාව මොකද? ඇත්තටම දැන් අපි දෙකක් දාගෙන ඉන්න ඕනේද? ඔව්. ඇත්තටම මේ අලුතෙන් ආපු ප්‍රභේදයේ අර මේ දරුණු ප්‍රභේදයක් කිව්වට ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි මේකේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව තමයි වැඩි. එහෙම නැතුව මේකෙන් රෝගීන් බරපතල තත්ත්වයට පත් කිරීමේ හැකියාව වෙනසක් නැහැ. කලින් වෛරස් එකයි මේකයි අතර වෙනසක් නැහැ. ඒක නිසා මේක ඉක්මනින් සම්ප්‍රේෂණය වෙන එක තමයි මේකේ තියෙන බරපතලකම. ඒක නිසා ඒක තමයි ඊටමත් දරුණු කාරණේ. මොකද මේ අලුත් ප්‍රභේද ඉක්මනින් පැතිරෙන්න පුළුවන් නිසා අපි අනිවාර්යෙන්ම අර කලින් කිව්ව මුඛාවරණ එහෙම නැත්නම් පුද්ගල දුරස්වභාවය ඒ වගේම දෑත් නිතර සේදීම වැනි කටයුතු අපි හොඳින්ම අනුගත වෙලා කර යුතුමයි. නමුත් මේක දැන් ඔබතුමිය ඇහුවා වගේ මේකේ එහෙම මේ බරපතල මේ සංගුණතාවලට පත් වෙන අවස්ථාවක් නැහැ. ඒක ගැන දෙගිඩියාවක් නැහැ ඇත්තට. හොඳයි. දැන් අපේ දරුවෝ ගැන කතා කරමු. දැන් හැමදාම දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් දරුවෝ ගෙදර ඉතින් අර දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ යටතේ කොයිතරම් මේක අර සාමාන්‍යයෙන් කරගෙන යන්න හැදුවත් මේක හරි අමාරු වැඩක්. ඒ හින්දා නැවත පාසල් පද්ධතිය ආරම්භ කරන්න ඕනේ. ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳව මොකද්ද ඔබතුමාලා තියෙන මතය? ඇත්තටම අපි පහුගිය කාලෙත් යම් යම් ප්‍රදේශවල පාසල් ආරම්භ කළා හොඳින් කටයුතු කරගෙන ගියා. නමුත් අපි මතක තියාගන්න ඕන පාසල් දරුවනුත් අර මං කලින් කිව්වා වගේ මේ සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුගත වෙලා තමයි තමන්ගේ කාර්යභාරය කළ යුත්තේ. විශේෂයෙන්ම අපි දැන් මේ අභියෝගය හමුවේ අපිට ආපු අභියෝග දෙකක් තමයි අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගය ගිය අවුරුද්දේ තිබුණා. ඒ වගේම පහේ ශිෂ්‍යත්ව විභාගය තිබුණා. ඒ වගේම දැනටත් පවත්වනවා අදත් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් ඒක ඒ අභියෝග අපි හොඳින් ජයග්‍රහණය කරපු අවස්ථාවක්. දැනටත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ සාමාන්‍ය පෙළ විභාගයත් ඉතා හොඳින් කරගෙන යනවා. ඉතින් ඒක නිසා පාසල් තුලත් විශේෂයෙන්ම ගුරුවරු සහ දෙමව්පියන් මේ සඳහා අවශ්‍ය පරිසරය සකස් කරගත යුතුයි පාසල් තුල. ඒත් එක්කම පාසල් සිසුන්ට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දීලා පාසල තුලදී විතරක් නෙවෙයි මගතොටේදී සමහරට පාසල් බස් රථයේදී වෙන්න පුළුවන්, ටියුෂන් පන්තියේදී වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම මේ ක්‍රමවේදවලට අනුගත වෙලා අපි කලින් පුරුදු වෙලා හිටපු රංචු ගහලා කතා කිරීම, ඒ වගේම කෑම බෙදාගෙන කෑම වැනි ක්‍රමවේද වලින් ඈත් වෙලා කෑම හුවමාරු කර ගැනීම, මේ වගේ මේ රෝගය පැතිරෙන්න පුළුවන් අවස්ථා මගහැරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න කියන එක තමයි කියන්න ඕන පණිවිඩය. එහෙම නැත්නම් අපි දන්නවා ඉතාමත් අපහසු කාර්යයක් මේ virtual learning එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා ඉගෙන ගැනීම 100%ක්ම සාර්ථක එකක් නෙවෙයි. පුංචි දරුවන්ට ගොඩක් එළියට බහලා සෙල්ලම් කරන්න ඕන, කතා කරන්න ඕන, එහෙම යාළුවෝ හම්බ වෙන්න ඕන. ඉතින් ඒක මානසිකවත් උන්ට ලොකු ප්‍රශ්නයක්. අපි දන්නවා අපේ ගොඩක් අය කියන්නේ ඉස්කෝලේ යන්න කැමැත්තෙන් දැන් ඉන්නේ ගොඩක් ළමයි. ඒක නිසා දෙමව්පියනුත් ගුරුවරුනුත් ඒ පිළිබඳව හොඳට සැලකිලිමත් වෙලා ඒ කටයුතු කරොත්
විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙමාපියන් මේ රෝග ලක්ෂණ තියෙන උණ කැස්ස හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ තියෙන දරුවෙක් කිසි විටකත් පන්තියට ඉස්කෝලේට යවන්න එපා. ගෙදර තබාගත යුතුයි. එහෙම ගෙදර තබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග අරගන්න මිසක් ඒ ළමයා ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේදී හඳුනාගත්තොත් එතකොට එතන අනිත් පිරිසට රෝගය බෝ වීමේ හැකියාව ඉතාමත් වැඩි. විශේෂයෙන්ම ඒක මතක තියාගන්න දරුවන් ඒ වගේම ගුරුවරු පාසල තුලට එන්න පෙර තමන්ට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් කිසිසේත්ම පාසලට එන්න එපා. එදා දවසේ ගෙදර ඉඳලා අවශ්‍ය කටයුතු කරගන්න ඕන. හොඳම වෙලාව. අපි වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයට එළඹෙන්නේ. දැන් අපි එන්නත පිළිබඳව කතා කරා. අපේ ඉස්සරහට අපි වැඩ කටයුතු කොහොමද කරන්න කියලා කතා කරා. කොච්චර කොහොම දේවල් කරත් අපේ සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුකූලව අපි නවයතා තත්වයට පත්විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් කතා කළා. දැන් අපිට මතකයි කොරෝනා පළවෙනි රැල්ලේදී අපි නිරෝධායනය, ඒ කියන්නේ යම් ආසාදිතයෙක් මුණ ගැහුනහම අරගෙන ගිහිල්ලා නිරෝධායන මධ්‍යස්ථාන වලට දැම්මා. දැන් මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් කතා බහක් නැහැ. යම් ආසාදිතයෙක් මුණ ගැහුනහම ඔහුගේ පළමු ආශ්‍රිතයන් ඒ කණ්ඩායම් දැන් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියන්නේ නැද්ද? නිවසේදී පමණද මේ නිරෝධායනය සිද්ධ වෙන්නේ? ඔව් ඒකේ කාරණා කීපයක් තියෙනවා. දැන් අපි මේ පළවෙනි රැල්ලේ මුල් අවස්ථාවේදී අපි කිසිසේත්ම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරේ නැහැ. මුල අවස්ථාවලදී ගෙවල් වල තමයි නිරෝධායනය කරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. පසුව තමයි මේ එක එක විවිධ ප්‍රදේශවල හිටපු පුද්ගලයන් තමයි එක එක සමහර ප්‍රදේශවලදී මේක පැතිරීම පාලනය කර ගැනීමට විවිධ හේතු කාරණා ඒකට බලපෑවා. විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනගණත්වය, ඔවුන්ගේ නිවාසවල තියෙන ඉඩ පහසුකම් ඒ සියල්ල සැලකිල්ලට අරගෙන සහ ඔවුන්ගේ හැසිරීම් රටා මේ සියල්ලම සැලකිල්ලට අරගෙන තමයි විවිධ ප්‍රදේශවල පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරේ. නමුත් අපි පිටරට ඉඳලා පැමිණෙන සියලුම පුද්ගලයන් දැනටත් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරනවා. දැනටත් පහුගිය දවස් කීපය තුළදීම පිටරට ඉඳලා ආපු අපේම සහෝදර පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරා. නමුත් අපි ගම්වල සිටින පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමේ දැන් අවශ්‍යතාවයක් නැහැ. උන්ට Tamanගේ නිවසේ නිරෝධායන කාල සීමාව ගත කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් COVID-19 නිසා සාමාන්‍යයෙන් වාර්ෂිකව අපේ රටේ ඇතිවන අනිත්කුත් වසංගත තත්ත්වයන් පිළිබඳව අපි කතා බහ කිරීම සම්පූර්ණයෙන් අමතක වෙලා ගියා. දැන් අපි දන්නා ඩෙන්ගු වගේ වෙනත් රෝග දරුණු ලෙස අපි කතා නොකලට ඇත්තටම මරණ සංඛ්‍යාව අධික රෝග අපේ රටේ තියෙනවා. කොහොමද එහි තත්ත්වය? එහි පාලනයක් තියෙනවද දැන් මිනිසුන්ගේ මේ චර්යාවත් එක්ක? ඔව් ඇත්තටම මේ ඩෙන්ගු ගිය අවුරුද්දේ ඉතාමත් අඩු රෝගීන් ප්‍රමාණයක් තමයි වාර්තා වුණේ. හැබැයි මේ දවස් වෙනකොට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ යම් ප්‍රදේශ කීපයක රෝගීන් යම් වැඩිවීමක් අපි දකිනවා. ඒත් එක්කම ඊට අමතරව අපි අමතක කළ යුතු නැහැ මීයුණ රෝගය. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ මීයුණ රෝගීන් ප්‍රමාණය ඉතාමත් අධික වුණා විවිධ හේතු නිසා. ඒකට එක ප්‍රධාන හේතුවක් වුණේ මේ කාලගුණික බලපෑමත් එක්ක වර්ෂාපතනය වැඩිපුර ලැබීම. ඒත් එක්කම විශේෂයෙන්ම අර පුරන් කුඹුරු අස්වැද්දීමට අපි ගොඩක් පෙළඹුණා මේ අර නිරෝධායන වෙලා සිටි කාල සීමාවේදී. ඉතින් මේ පුරන් කුඹුරු වලට බහිනකොට විශේෂයෙන් අපි මතක තබා ගත යුතුයි මේ මීයුණ පිළිබඳව. මොකද පුරන් කුඹුරේ මීයන් බහුලව ගැවසෙනවා. ඒක නිසා විශේෂයෙන් මේ කුඹුරු වලට බැස්සේ අපි සාමාන්‍ය සාම්ප්‍රදායික ගොවියන් නෙවෙයි. ඒක නිසා ගොඩක් රෝගීන් වාර්තා වුණා. ඒක නිසා අපි දැන් ඉදිරියේදීත් දැන් මේ දවස්වල නම් ගෝයන් කැපෙන කාලෙත් වර්ෂාව ආවොත් හොඳට මතක තබා ගන්න ඕන මීයුණ රෝගයෙන් ආරක්ෂා වෙන්න. ඒත් එක්කම ඩෙන්ගු රෝගයෙන් ආරක්ෂා වෙන්න නම් වර්ෂාව ලැබෙන ප්‍රදේශවල ඩෙන්ගු කීටයන් බෝවීම වළක්වා ගන්න කටයුතු කරන්න ඕන. ඒවා මගහරිය යුතු නැහැ. ඒවත් මතක තබා ගත යුතුයි මේ අවස්ථාවේදී. විශේෂයෙන්ම මීයුණ සහ ඩෙන්ගු රෝගය ඉතාමත් සීග්‍රයෙන් පැතිරෙන්න පුළුවන් වර්ෂාවත් එක්ක. ඒක නිසා විශේෂයෙන්ම කුඹුරු ආශ්‍රිතව ගොයන් කපන කාලෙට සහ කුඹුරු වපුරන කාල සීමාවලදී ඒ සඳහා ඖෂධයක් තියෙනවා කුඹුරට බහින්න කලින් ලබා ගන්න. මොකද ඒක මේ මීයුණ හොඳින්ම අපිට වළක්වා ගන්න පුළුවන් රෝගයක්. වෛරස් එකක් නෙවෙයි, ඒක බැක්ටීරියාවකින් බෝවන රෝගයක්. ඒක නිසා ඒකට අවශ්‍ය ඖෂධ තියෙනවා. ඒකට මේ
සාම්ප්‍රදායික ගොවිය හැබැයි මේ ගැන දන්නවා දැන් මේ අලුත් කණ්ඩායම එකතු ඒක වීම තමයි තියෙන ගැටලුව ඇත්තටම. සාම්ප්‍රදායික ගොවියා මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ කන්න රටාවත් එක්ක තමයි මේ වගාවට මේ සම්බන්ධ වෙන්නේ. එතකොට කෘෂිකර්ම නිලධාරීන්, ඒක ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය ඇතුළු කාර්ය මණ්ඩලය හොඳින් අඳුරන පිරිසක්. ඉතින් ඒගොල්ලන්ග ඒ දත්ත තියෙනවා. ඒගොල්ලෝ නිතර හම්බ වෙනවා, කන්න රැස්වීමේදී කතා කරනවා. කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර තුමන්ලා ඇතුළු ඒ කණ්ඩායමක් විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. නමුත් අර අලුතෙන් මේ සඳහා යොමු වෙන පුද්ගලයන් අලුත් ගොවියෝ මේ පිළිබඳව හොඳට මතක තබා ගත යුතුයි. ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ උපදෙස් අරගෙන ඒ කටයුතු කරා නම් මේකෙන් ගැලවෙන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමා කිව්වා දැන් ඊළඟ කණ්ඩායම් තෝරා ගනිද්දී අපි අපේ තීරණය මොකද්ද, මොන ග්‍රාහක කණ්ඩායම්ද අපි ඊළඟට ආවරණය කරමින් යන්නේ? දැන් ගම්පහ කළුතර සාමාන්‍ය ජනතාවට අමතරව, ගම්පහ කොළඹ සාමාන්‍ය ජනතාවට අමතරව ඊළඟට අපි කිව්වා මේ මර්මස්ථානවල ඉන්න උදවිය ඒ අය ඔබ හඳුනගෙන තියෙන මොන අධීරයට ගෙනියන්නද? ඇත්තටම දැන් පළවෙනි අධීරයේදීම අපි ගොඩක් මර්මස්ථානවල ඉන්න පුද්ගලයන්ට එන්නත් කරගෙන ලබා දුන්නා. විශේෂයෙන්ම ගුවන් තොටුපළවල්, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ, ඒ වගේම මත්තල ගුවන් තොටුපළ, ඒ වගේම කටුනායක ගුවන් තොටුපළ, රත්මලාන ගුවන් තොටුපළ, ඒ වගේම යාපනයේ ගුවන් තොටුපළ වැනි ගුවන් තොටුපළ සියල්ලටම එන්නත් කරන්නේ ලබා දීලා තිනවා. ඊට අමතරව වරායවල් වලටත් ලබා දීලා තිනවා. ඊට අමතරව අනිත් නොරොච්චෝලේ විදුලි බලාගාරය, ඒ වගේ අපේ අත්‍යවශ්‍ය සේවාවල නිරත වෙලා ඉන්න පිරිසට අපි ලබා දීලා තියෙනවා එන්නත්. ඒත් එක්කම මම කලින් කිව්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු මේ ඉදිරි පෙළ ආරක්ෂක කණ්ඩායම් මේ සියල්ලටම ලබා දීලා තියෙනවා. ඊට අමතරව රුධිර කාන්දුකරණයට ලක් කරන වකුගඩු රෝගීන්ට ලබා දීලා තියෙනවා. ඒත් එක්කම දැන් ඉදිරියට මම කිව්වේ පිළිකාමය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන, විශේෂයෙන්ම වැඩිහිටි පුද්ගලයන්ට, කුඩා දරුවන්ට ලබා දෙන්න නැති නිසා මේ එන්නත එවැනි කටයුත්ත තමයි ඉදිරියට කරගෙන යන්නේ. ඊට අමතරව අපි එන්නත් ලැබෙන ප්‍රමාණය අනුව ප්‍රජාවේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි කොච්චර කතා කළත් ඇමතුම් ගණනාවක් ඇවිල්ලා තිනවා. අපිට නිෂ්පාදකතුමා කියනවා මේ වැඩිහිටියන්ට, ඒ කියන්නේ අවුරුදු 70 80 වගේ වයස් වල අයට තර්ජනයක් නෙවෙයිද මේ එන්නත ලබා ගන්න එක කියලා. මේ ඔබතුමාම නැවත පැහැදිලි කරන්න අවසන් වශයෙන්. කිසිම තර්ජනයක් නෙවෙයි. ඒ පුද්ගලයන්ට අපි අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. අපි ඕන තරම් දකිනවා. මම පහුගිය දවස්වල ඇත්තටම මේ එන්නත් කරන මධ්‍යස්ථාන කීපයකටම දැන් ඊයේ දවසේ ඇතුළතත් මේ සංචාරය කළා. ඒ අවස්ථාවේදී මේ අවුරුදු 90 95 වගේ වයස්වල ඉන්න අපේ වැඩිහිටි පුද්ගලයන් ඉතාමත් සන්තෝෂෙන් එන්නත් අරගෙන ගියා. කිසිම සංකූලතාවයක් උන්ට ලැබුණ නැහැ. එහෙම සංකූලතාවයක් ලැබුණා නම් ඒ ඇඟපත වේදනාව උණ වැනි සරල සංකූලතාවයක් ඒවා අපේ පැරසිටමෝල් ඖෂධයෙන් සමනය කරගන්න පුළුවන්. හැබැයි ලෝකයේ අනෙක් රටවල් ගත්තාම අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉතාම කඩිනම්, ඉතාම මේ හොඳ මට්ටමින් පවත්වගෙන යනවා. එතකොට එන්නත් කරණය කරන මධ්‍යස්ථානවල සායනවල යම් එන්නත ලබා දුන්නට පස්සේ එතෙන්දී යම් ගැටලුවක් ඇති වුණොත් මම හිතන්නේ ප්‍රථම ආධාර සහ ඒ අවශ්‍ය කරන උපකරණ මෙවලම් එහෙම නැත්නම් පුද්ගලයන් සියලු දේ සූදානම් නේද? අනිවාර්යයෙන්ම කිසිසේත්ම බිය යුතු නැහැ. අපි සියලුම මධ්‍යස්ථානවල වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. එක් වෛද්‍යවරයා හෝ ඊට වැඩි ප්‍රමාණයක්. අවමය එකයි. ඊට අමතරව මේ හදිසි අවස්ථාවලදී විශේෂයෙන්ම මම කිව්වේ අර ආසාත්මිකතාවයන් නැති වෙන්න පුළුවන්. ඉක්මනටම විශේෂයෙන්ම ඉන්නත විදලා මුල් විනාඩි 20 කියන එක හරිම සැලකිය යුතු කාල සීමාවක්. ඉතින් ඒ අපි කොහොමත් එන්නත ලබා දීලා විනාඩි 20ක් අනිවාර්යයෙන්ම රඳවාගෙන තමයි ඒ පුද්ගලයා එතනින් යවන්නේ. ඉතින් ඒ අවස්ථාවට අවශ්‍ය සියලුම උපකරණ, අවශ්‍ය ඖෂධ, ඒ වගේම ඔක්සිජන්, ඒ සියලුම දේවල් ඒ අවස්ථාවට සූදානම් වෙලා තමයි ඉන්නේ. ඒ අපි ගිහිල්ලත් ඇත්තටම බලන්නේ ඒවයි තියෙන සූදානම් කොහොමද? ඒ සියලුම ඖෂධ පිළිබඳව ලෑස්තුවක් දෛනිකව උදේ බලලා තමයි ඒක අරගෙන එන්න ඕන. ඒ සියලුම ඒවා වැඩ කරන්න ඕන. ඒවයි කල්ලිකුත් වෙලා තියෙන බෑ ඖෂධ. ඒවා ඔක්කොම ඉතාමත් පිළිවෙලට තියෙනවා. කිසිසේත්ම බිය යුතු නැහැ. ඒ අවස්ථාව ඉතාමත් හොඳින් කළමනාකරණය කරගන්න අපේ පුද්ගලයන් හොඳට සැදුම්ලත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ එන්නත් කරණයේදීත් අපි මේ සියලුම උපකරණ තබාගෙන තමයි එන්නත් කරණය කරන්නේ. ඉතින් ඒක නිසා ඒක අලුත් කාරණයක් නෙවෙයි. මේ අපේ ප්‍රජා වෛද්‍ය කණ්ඩායම් වලට අපේ ඉන්න මහජන සෞඛ්‍ය
නිලධාරීන්ට. ඒක නිසා ඒක අලුත් කාරණයක් නෙවෙයි. ඒ පිළිබඳ කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. හොඳයි. මම හිතනවා එන්නත ලබා ගැනීමේ ඉඳලා මේ කටයුතු දියත් කිරීම දක්වා සියලු දේ පිළිබඳව අපි කතා බහ කරා. ඊට අමතරව පාසල් දුව දරුවන් පිළිබඳව කතා බහ කරා. එයාගේ පරිස්සම අපි කොහොමද තියාගන්න ඕනේ කියලා කතා කරා. ඉතින් හොඳ දැනුමක් හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න මැදිරියට පැමිණි වසංගත රෝග විද්‍යායතනයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් මහතාට අපි ස්තුතිය පිරිනමනවා. නැවත දවසක මුණ ගැහෙමු අපි. ආයිබන් සුබ දවසක්.